අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හල්ලලුව පල්ලේ මුල්ල අංක 167 නිවසේ පදිංචි සේනක තවලම්පොළ, අනුර තවලම්පොළ, ධම්මික තවලම්පොළ සහ මහේෂ් තවලම්පොළ ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සිළු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක කෙටි කාලයකින්
පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි. පින්නතුනි, ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එසේම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ දජග්ග සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර පාඨයක්. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුද්ගලයාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහ ගැනීමක් ඇති වෙන යම් මොහොතක් වෙනවද? ඒ හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න කියලා. ඒ ප්‍රකාශය මේ දජග්ග සූත්‍රෙත් අන්තර්ගත වෙලා තියෙනවා. අහංචකෝ භික්කවේ එවං වදාමි සචේ තුම්හාකම් භික්කවේ අරඤ්‍යගතානං වා රුක්කමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා uppajjeyය භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවා මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම මෙසේද පවසමි. වනගතව සිටිනහු, වෘක්ෂ මූලයක සිටිනහු, විවේක ස්ථානයක සිටිනහු අවස්ථාවක නුඹලාට බියක්, තැති ගැනීමක්, ලොමු දැහ ගැනීමක් ඇති වෙනවා නම් ආන් මේ වෙලාවට මම ගැන සිහිපත් කරන්න. කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ ආදි වශයෙන් මම සිහිපත් කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, මේ ලෝකේ කාටද එහෙම කියන්න පුළුවන්? අපිට බයක්, තැති ගැනීමක්, ලොමු දැහ ගැනීමක් ඇති වුණ වෙලාවක භාග්‍යතුන් වහන්සේව මතක් කරන්න කියලා දේශනා කරන එක මහා සිංහනාදයක්. පින්නතුනි, මේ ලෝකේ වෙන කාටද අභීතව එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ? ඒ සිහිපත් කිරීම තුලින්ම ඒ බය, තැති ගැනීම, ලොමු දැහ ගැනීම නැති වෙනවා. ආරක්ෂා සම්පත්තිය ඇති වෙනවා. අපි මොනතරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝද පින්නතුනි? මේ ලෝකේ වෙන මොන ශාස්ත්‍රුන් වහන්සේද එහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ? පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ මේ කරන ප්‍රකාශය මනාව තහවුරු කරන තැනක් විශේෂයෙන් සඳහන් වෙනවා. මේ සරණ තෙරුන් වහන්සේගේ වස්තුවේ අද ධර්ම දේශනාව තුළින් මේ සූත්‍ර පාඨය ඇසුරු කරගෙන සරණ තෙරුන්ගේ වස්තුව පැහැදිලි කරලා මේ කාරණාව තහවුරු කරවන්න අදහස් කළා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක සිටුවරයෙක් හිටියා සුමන කියලා.
මේ සුමන සිටුවරයාගේ ස්වාමි දියණිය සුජම්පතිකා. සුමන සිටුවරයාට සුජම්පතිකාවට දාව දරු දෙන්නෙක් හිටියා. වැඩිමහල් කෙනා පුතෙක්. අනික් දරුවා දුවක්. සුමන සිටුවරයත් සුජම්පතිකාවත් හදිසියේ මරණාසන්න වුණා. ඒ වෙලාවේ සුමන සිටුවරයා තමන්ගේ පුතාට කතා කරලා කියනවා, පුතේ, නුඹ වෙනුවෙන් මහ ලොකු දෙයක් අපිට කරන්න බැරි වුණා. ඉදිරියට එහෙම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. අපි දැන් මරණාසන්නයි. නමුත් මේ හරි හම්බ කරගත්ත යම් ධන සම්පත් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සියල්ලම උඹ වෙනුවෙන් ඉතුරු කරලා තියෙනවා. පුතේ, මේ ධන සම්පත් දියුණු කරගන්න. උඹේ නැගණිය ඔබට බාරයි. ඇය හොඳට රැක බලා ගන්න. ඇය ලොකු මහත් කරගන්න. සුදුසු කාලයේ ඇය වෙනුවෙන් කළ යුතු හැම කටයුත්තක්ම ඔබ විසින් සම්පූර්ණ කරන්න. ඔබ සතු මේ ධන සම්පත් වලින් කොටසක් එදාට ඔබේ නැගණියටත් පවරලා දෙන්න. එහෙම කියලා දියණියට කතා කරලා දියණියගේ අත සහෝදරයාගේ අත උඩින් තියලා පුතාට සඳහන් කළා, පුතේ, නංගි හොඳට බලා ගන්න කියලා. අම්මයි තාත්තයි මරණයටපත් වුණා. මේ සිටු කුමාරයා Tamanට පුළුවන් හැටියට මව්පියන්ගේ ආදාහන කටයුතු ආදී සියල්ල හොඳින් නිමා කළා. තමන්ගේ නැගණියත් එක්ක බොහොම ධාර්මිකව තියෙන ධන සම්පත් ටික ආරක්ෂා කරගෙන ඒ දේවල් වඩා වර්ධනය කරගනිමින් තමන්ගේ ජීවිකාව කරගෙන ගියා. ඉන්නතන මෙහෙම කාලයක් යනකොට තමන්ගේ නැගණිය තරුණ වයසට පැමිණිලා දැන් ඇය සරණ බන්ධනයකට යොමු කරන්න හොඳ කාලේ. ඒ නිසා නැගණියට සුදුසු කුලයකින් සුදුසු තරුණයෙක් හොයලා ඔහු විවාහයට අවශ්‍ය කටයුතු සූදානම් කළා. නැගණියගේ කැමැත්ත ඇතුව ඒ විවාහයත් හොඳින් සිද්ධ කළා. තමන් සන්තකව මව්පියන්ගෙන් ලැබුණ යම් ධනයක් තියනවාද එයින් සුදුසු පරිදි නැගණියට දායාද දුන්නා. ඇය තමන්ගේ ස්වාමියාත් එක්ක ඊටාම හොඳින් තමන්ගේ ජීවිකාව කරගෙන ගියා. සිටු කුමාරයාත් නැගණියගේ විවාහයෙන් පස්සේ තමන්ට සුදුසු තැනකින් තමනුත් ආවාහයක් කරගත්තා. මෙහෙම කාලයක් ගෙවිලා යනකොට මේ කුමාරයාගේ නැගණිය ගැබිනියක් වුණා. ඇය එක දවසක් තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා, ස්වාමීනි, මට මගේ සහෝදරයා ගාවට ගිහිල්ලා ඉන්න ආසයි කියලා. ඒ ස්වාමි පුරුෂයාත් ඒ කාරණාවට එකඟ වුණා. බොහෝ තෑගි බෝගත් අරගෙන ඈත් අඬ ගහගෙන ඇගේ සහෝදරයාගේ නිවසට යන්න ඔවුන් පිටත් වුණා. පින්නතුනි, අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මනාව සිවුරු හැඳ පොරවගෙන නීල පීතාදී වූ සවනක් ගන බුද්ධ රශ්මි මාලාවන් දස දිසාවේ විහිදුවමින් බොහෝ භික්ෂු සංඝයා වහන්සේත්
පිරිවරාගෙන අනූපමය වූ බුද්ධ ලීලාවෙන් දුටු දුටුවන් සතුටු කරවමින් පිණ්ඩපාතය සඳහා නුවරට වැඩම කරන්න යෙදුණා. භාග්‍යතුන් වහන්සේ නුවරට වැඩම කරලා දොරක් ළඟ කප්පුකක්සේ දිලිහි දෙපිලි වලින් පිඬුසිඟමින් වඩින අවස්ථාවේ මේ දෙමහල්ලනුත් පින්නතුනේ මේ මාර්ගයෙන් ඉදිරියට එනවා. විදුලිය වැඩිම නිසා රත්තරන් පර්වතයක් කොහොම දීප්තිමත් වෙනවද? එවන් ආත්ම භාවයක් ඇතිව වඩින බුදුරජාණන් වහන්සේ දැකලා ඊටාම සතුටු සිතින් භාග්‍යතුන් වහන්සේට පසඟ පිහිටවල වැඳා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පසෙකට වෙලා භාග්‍යතුන් වහන්සේගේ ඒ අනූපමය වූ රූප ස්වභාවය දිහා බොහෝම සතුටින් බලාගෙන ඉන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ දෙපළ දිහා බලලා මේ ජීවිතෙන්ම උතුම් මාර්ගඵල ලබා ගන්න උපනිශ්‍රේ සම්පත් ඔවුන්ට තියෙන බව දැනගෙන ඒ දෙපළ තිසරණ සහිත පංචශීලයේ පිහිටෙව්වා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ තිසරණ සමාදන් කරවලා සීලෙහි පිහිටවලා දේශනා කොට වදාලා ඔබ දෙපළට කිසියම් කලක යම් කිසි දුකක් ඇති වුණොත් අන් ඒ අවස්ථාවේ මම සිහිපත් කරන්න කියලා. යම් කිසි කාලයක රජවරුන්ගෙන් හොරුන්ගෙන් කිසියම් බයක් ඇති වුණොත් ඒ කාලෙටත් මවව සිහිපත් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරා. ඊට අමතරව යක්ෂයින්, ප්‍රේතයින්, පිශාචයන්, සිංහ, ව්‍යාඝ්‍ර, වලස් ආදී කිසියම් සතෙක් නිසා හෝ නයි පොළොන් ආදී දීර්ඝ ಜಾති ඇති සතෙක් නිසා හෝ අවුව, වැස්ස, ගින්න, සුළඟ, විදුලිය, හෙන පිපිරීම ආදී නිසා බයක් ඇති වෙනවද? උණක්, හිසේ රදයක් ආදී රෝගයක් නිසා හෝ සීතල උෂ්ණය නිසා හෝ යම් උපද්‍රවයක්, ව්‍යසනයක්, පීඩාවක් ඔබලාට යම් කලක පැමිණෙනවද? ඒ ඕනෑම මොහොතක මම සිහිපත් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ඇයට සඳහන් කළා. පින්නතුනි, යම් කාලයක යමෙක් මරණාසන්න වෙනවද? අන්තිම සෙයියාවෙන් වැතිරෙනවද? මාරයා හා යුද්ධ කරලා පරදිනවද? ආන්ගේ කාලෙටත් පස්මරුන් පරාජය කොට ජයගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමය හැම කාලයකම භක්ති ප්‍රේම සහිතව සිහි කරන්න කියලා සිහි සඳහන් කොට වදාලා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතේට කොතනදීද පිහිට නොවුනේ? ඒ කාරණාව නේද මේ ප්‍රකාශයෙන් අපිට පේන්නේ. යමෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නම් බුදුන් සරණ ගියපු ඒ පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ හැමදාම හැම තැනකදීම ආරක්ෂා සම්පත්තිය වෙනුවෙන් වැඩ ඉන්නවා. ළඟ නැතත් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කිරීම විතරක් ප්‍රමාණවත් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා.
පිළිතුරු මේ කාරණා වලින් තව තවත් අපට තහවුරු වෙන්නේ අපි මේ සංසාරේ තවම අසරණ නැහැ කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් මඟ පෙන්වීමට අනුව අපේ ජීවිතේ සකස් කරගෙන භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලහම සතුටු වෙනවා නම් සතුටු වෙන විදිහක් තියෙනවා නම් ඒ විදිහට අපේ ජීවිතේ යම් ප්‍රමාණයක් හරි සකස් කරගන්න උත්සාහ දරන එකයි පින්නතුනි වටින්නේ. ඒ කියන්නේ පින්නතුනි අපි භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ කියලා. උත්සාහ කරමු භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවකෙක් වෙන්න. අපි උත්සාහ කරමු භාග්‍යතුන් වහන්සේගේ ඒ නිමක් නැති මහ ගුණ කදම්බය දැකලා සතුටු සිතින් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. පින්නතුනි අර දෙමහල්ලන් භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ තමන්ගේ සහෝදරයාගේ නිවස බලා පිටත් වුණා. ඔහු දැනගෙන හිටිය අද නැගණියත් නැගණියගේ ස්වාමියාත් තමන්ගේ ගෙදර එනවා කියලා. ඔහුට පුළුවන් ප්‍රමාණයකින් ඔවුන් පිළිගන්න ඔහු සූදානම් වුණා. බොහෝම සතුටින් පිළි අරගෙන ආහාර පාන ආදීන් සංග්‍රහ කළා. ඔහුගේ නැගණියගේ ස්වාමියා දින 4ක් 5ක් මේ නිවසේ නතර වෙලා හිටියා. නතර වෙලා ඉඳලා මේ සහෝදරයාට කතා කරලා කියනවා මගේ නිවසෙත් මට බොහෝ කටයුතු තියෙනවා. ඒ නිසා මම පිටත් වෙලා යා යුතුයි. මගේ ස්වාමි දියණිය ඔබේ නැගණිය ඔබට බාරයි. ඒ ආරක්ෂා කරගන්න කියලා. ඔහු පිටත් වෙලා ගියා. ඔහු ගියාට පස්සේ තමන්ගේ අයියා විසින් තමන්ගේ බිරිඳට කතා කරලා නැගණියව හඳුන්වලා දුන්නා. මේ තමයි මගේ සහෝදරිය. ඇය දැන් ගැබිනියක්. ඒ නිසා ඇය මම හොයාගෙන ආවේ. පුංචි කාලේ ඉඳලා අම්මා තාත්තා මැරුණට පස්සේ මේව හදලා වඩලා පෝෂණය කරලා ලොකු මහත් කළේ මම. අම්මගෙන් තාත්තගෙන් පස්සේ ඇයට අම්මා වුණෙත් ඇයට තාත්තා වුණෙත් මම. ඔබට ශක්ති ප්‍රමාණයෙන් ණය වෙනුවෙන් කළ යුතු යම් උපකාරයක් තියෙනවා නම් දැන් මේ දේ කරන්න කියලා. පිළිතුරේ අය බොහෝම සතුටින් තමන්ගේ ස්වාමියාගේ ඉල්ලීම බාරගත්තා. ඇයට හැකි හැම ආකාරයකින්ම මේ නැගණිය වෙනුවෙන් කරන්න තිබිච්ච සත්කාර සංග්‍රහ සම්පූර්ණ කළා. නමුත් පින්නතුනි ඇය නාවනකොට ඇයගේ අතපය පිහදානකොට ඇයට අඳුන් අන්දන වෙලාවට මේ ඇගේ කනේ කරේ අතේ පැලඳගෙන හිටපු මේ නොඑක් වටිනා ආභරණ ඇය හැම වෙලාවෙම දකිනවා. ඇයට හැම වෙලාවෙම ඒ ආභරණ ස්පර්ශ වෙනවා. මේම ටික දවසක් යනකොට මේ කාන්තාවට මේ ආභරණ පිළිබඳව මහ තෘෂ්ණාවක් ඇති වුණා. නමුත් ඒක ඇයට කියන්නත් බෑ, තමන්ගේ ස්වාමියාට කියන්නත් බෑ. දිනෙන් දින ඒ සම්බන්ධයෙන් තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා. මේ ආභරණ මට තිබුණා නම් හොඳයි කියන හැඟීම ඇති වෙනවා. එමුතුනි ඒ නිසා ඇය කල්පනා කළා මේ ආභරණ ටික මට ගන්න නම් උපක්‍රමශීලීව මෑගේ ජීවිතේ තොර කළ යුතුයි.
මොකද කෙලින්ම ඉල්ලන්න බැරි නිසා. ඉතා දරුණු තීරණයක් අරගන්නේ. අනුකම්පා විරහිත තීරණයක්. නමුත් මේක තමයි ලෝක ස්වභාවය. එක දවසක් තමන්ගේ ස්වාමියා යම් කටයුත්තක් සඳහා එළියට ගිහිල්ලා නැවත නිවසට පැමිණෙන වෙලාවේ ඇය බොහෝම අසනීප වුණ තැනැත්තියක් වගේ යහන් ගත වෙලා හිසේ ඉඳලා පොරවගෙන නිදාගෙන හිටියා. ඔහු ඇයව කොයි කියලා විපරම් කරලා බලලා ඇය ඉන්න තැනට ගිහිල්ලා ඇගේ පිට අතගාමින් ඇගෙන් අහනවා ඔබ අසනීපෙන්ද? මොනවා හරි අපහසුතාවයක් තියෙනවද? ඇය සඳහන් කළා අසනීපයකට වඩා මට බෙල දුකක් තියෙනවා කියලා. මොකක්ද කියලා අහපුවහම ඇය සඳහන් කරනවා ඒක කීවට වැඩක් නෑ. ඒක සම්පූර්ණ කරන්න බැරි දෙයක්. නමුත් ස්වාමියා කියනවා කමක් නෑ කියන්න. කරන්න පුළුවන් දෙයක්ද කියලා බලමු. ඇය අන්තිමට කියනවා මට ඔබේ නැගණියගේ පංච මధుර මාංශය අනුභව කරන්න ආසාවක් තියෙනවා කියලා. පින්නතුනි මොනවද මේ පංච මధుර මාංශ කියලා කියන්නේ? සඳහන් කරනවා හදවතේ මාංශය, ලැම ප්‍රදේශයේ මාංශය, අක්මාවේ මාංශය, පපුව ප්‍රදේශයේ මාංශය, අතුණු යන මේ පංච මధుර මාංශය අනුභව කරන්න කැමතියි කියලා. මේක ගන්න නම් ඒ කාන්තේම එතනත්තිය මරන්න ඕනේ. ඇගේ උපක්‍රමය ඒ සඳහා ඇය මරුවට පස්සේ ඇගේ මේ අත කන කර ආදීහි තියෙන මේ ආභරණ සියල්ලම තමන් සතු වෙනවා. ආන්ගේ ආභරණ ලබා ගැනීම සඳහායි ඇය මේ වාගේ කූට උපක්‍රමයක් යොදන්නේ. එන්නතනේ මේක සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හැටි. නමුත් මේ පුද්ගලයා ඇයට සඳහන් කළා ඒක මම කොහොම කරන්නද? ඒ වාගේ දෙයක් ඉල්ලන්න එපා. මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ කොච්චර වටින දෙයක්ද? මනුස්ස ජීවිතයක් නැති කිරීම මහා සාවද්‍ය අකුසල කර්මයක්. බොහෝසේ නින්දා ලබන්න හේතු වෙන කරුණක්. ඒක කරන්න බැරි දෙයක්. ඒ නිසා එහෙම කරුණු දක්ව නොඑක් ආකාරයෙන් තමන්ගේ අඹුව සනසන්න උත්සාහ කළා. එතන ඒක කරන්න ලැබුණේ නෑ. අන්තිමට මේ පුරුෂයා තමන්ගේ නැගණියට වඩා තමන්ගේ බිරිඳට බොහොම ලොල් වෙච්ච කෙනෙක්. කාමයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච, මොහුට කටයුතු නොකටයුතු මොනවද කියලා සලකා ගන්න නොහැකි වෙච්ච නිසා අඹුව ප්‍රකාශ කළ විදිහටම ඒ අනර්ථ වචනය යහපත් කියලා ඔහු කල්පනා කළා. ඒ නිසා එතන ඉඳලා ඔහු තමන්ගේ නැගණිය මරණයට පත් කරන්න ඇගේ පංච මధుර මාංශය තමන්ගේ බිරිඳට ලබලා දෙන්න ක්‍රමයක් කල්පනා කළා. පින්නතුනි මේ අඥාන පුද්ගලයා දවසක් තමන්ගේ නැගණියට කතා කරලා කියනවා නැගණියනි අපේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ බොහෝ දෙනෙකුට ණයට ධනෙ දීලා තියෙනවා. ඒවා තාමත් ඔවුන් ආපහු දීලා නැහැ. අපි දෙන්නම දැන් එකට ඉන්න වෙලාවේ අපි දෙන්නම යමු ඒ ණය තුරුස් ටික එකතු කරගෙන එන්න.
ඇය කැමති කරවගෙන ඇයට උස රථයකට ගොඩ වෙලා යන්න බැරි නිසා මිටි රථයක් සකස් කරගෙන ඈත් නංවගෙන ඔහු මේ රථයෙන් පිටත් වුණා. මග ගෙවාගෙන ගිහිල්ලා මාර්ගයේ එක්තරා වනාන්තර ප්‍රදේශයකට ළඟා වෙලා ඒ වනාන්තරයේ අසල මේ රථය නතර කරලා ඔහු රථයෙන් බැහැලා තමන්ගේ නැගණියට කතා කරලා කියනවා රථයෙන් බහින්න කියලා. ඒ සඳහන් කරනවා මට ටිකක් අමාරුයි. මේ බහින්න නගින්න අපහසුයි. නමුත් ඔහු කියනවා නෑ බහින්න. ඒ බහින්නේ නැති නිසා ඇගේ කෙස් වලින් අල්ලගෙන බිමට ඇදලා ගත්තා. එතකොට මිනිත්නේ ඇය වැටුණා. වැටෙනකොට දරුගබ හොඳට මෝරලයි තිබුණේ. ඇයට කර්මජ වාතය ඇති වෙලා මේ දරුවා ප්‍රසූත කරන්න නිමිති පහළ වුණා. මේ වෙලාවේ ඒ හුඟක් ලැජ්ජ වුණා. මොකද තමන්ගේ සහෝදරයා තමන් ළඟ දරුවා බිහි වෙන්නයි සූදානම්. ඉතින් සහෝදරයා බලාගෙන ඉන්නකොට මේ කාරණාවට ඇයට ලැජ්ජ හිතුණා. ඒ නිසා කියනවා අනේ ස්වාමීනි මෙතනින් ටිකක් අයින් වෙන්න. මට විලිරුදාව හැදිලායි තියෙන්නේ. දැන් දරුවා බිහි වෙන්න ඉතාම ආසන්නයි. ඉන්නතුනි එහෙම සඳහන් කළාට මේ පුරුෂයාට මේ වෙලාවේ ඒ කරුණ මොකවත් තේරෙන්නේ නැහැ. ඔහුට එව්වා නෑහුණ ගන්නයි. ඒ කොච්චර කීවත් ඔහු ඊළඟට ඇගේ කෙහෙවැටියෙන් අල්ලගෙන ඒ කැලේ ඇතුළට ඇදගෙන යනවා. ඇයට විලි වේදනාව බොහෝම දැනෙනවා. ඒ වේදනාව නිසා ඒ මුර ගන්නවා. මේ අතරේ ඇගේ දරුවා බිහි වුණා. ඇදගෙන යන අතරේම දරුවා බිහි වුණා. ඒ කල්පනා කරනවා මොහුගෙන් මට අද බේරුමක් නැහැ. අනිවාර්යෙන් මට මරණය උරුමයි. නමුත් මේ කැලෑවේ දර කඩන්න, වැල් අදින්න මේ කටයුතු වලට ආපු අය ඉන්න පුළුවන්. මාව බේරගන්න කියලා මම කෑ ගැහුවොත් කාට හරි ඇහිලා මේ ස්ථානයට දුවගෙන එයි. හැබැයි මේ පැමිණෙන අය මගේ සහෝදරයාට එහෙම වුණොත් පහර දෙයි. ඒ කල්පනා කරනවා මම මැරුවත් මගේ සහෝදරයාට එහෙම කරදරයක් නොවෙන්න ඕනේ. ඒ නිසා මම කෑ ගහන්නේ නැහැ කියලා තීරණය කළා. පින්නතුනේ ඇය තුළ තියෙන මේ මෛත්‍රී සිත කොයිතරම් උතුම්ද? තමන් මරන්න ඇදගෙන යනවා ඒ තමන්ගේ සහෝදරයා. නමුත් ඔහු මේ මගේ සහෝදරිය කියන කල්පනාවක් ඔහුට නැහැ. අම්මා තාත්තා නැති වුණාට පස්සේ පුංචි කාලේ ඉඳලා මම මමයි හදලා වඩලා පෝෂණය කළේ කියන හැඟීමක් නැහැ. කාමයට ලොල් වෙලා නිසා. මේක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. එදා විතරක් නෙමෙයි මේ දේවල් පින්නතුනි අදත් ඕන තරම් දකින්න තියෙනවා. බිරිඳ කියලා කියන්නේ සමහර වෙලාවට Tamanට ලේ ඥාතිත්වයක්වත් නැති මෑත කාලේ හඳුනාගත්තේ මෑත කාලේ Tamanගේ ජීවිතයට එකතු වෙච්ච කෙනෙක්. අම්මා තාත්තා කියලා කියන්නේ Tamanට ජීවිතය දුන්න දෙපළ. සහෝදර සහෝදරියෝ කියලා කියන්නේ Taman එක්ක එකම කුසින් මෙලව එළිය දැකපු අය. නමුත් පින්නතුනි අසුව Tamanගේ ජීවිතයට සම්බන්ධ වුණ යම් තැනැත්තියක් නිසා Tamanට ඇය පිළිබඳව තියෙන ලොල් බව කැමැත්ත මොකටද? කාමය නිසා. ආන්ගේ කාමය කොයිතරම් බලවත්ද? ඒ කාමයට පුළුවන්
මොන තරම් බරපතල අකුසලයක් වුණත් කරවන්නේ. අන්න ඒ නිසා බිරින්දෑවරුන්ගේ කියමන් නිසා සමහර පුත්තු අම්මට පහර දෙනවා, තාත්තට පහර දෙනවා, අම්මා තාත්තා මරනවා, ගෙදරින් බැහැර කරනවා, මග ගෙනහිල්ලා අනාථ කරනවා, මව්පියොත් එක්ක නඩුහබ කියනවා, සහෝදර සහෝදරියොත් එක්ක ජම්මාන්තර වෛර වෙනවා, සහෝදර සහෝදරියොත් එක්ක නඩුහබ කියනවා. එක අම්මගේ කුසෙන් ඉපදුනත් මහමගේ එකට මුණ ගැහුණත් මුහුණ බලන්නේ නැති තත්ත්වයක් ඇති කරගන්නවා. මේ තරම් වෙනසකට භාජනය කරන්නේ, මේ තරම් මෝහයෙන් යුක්ත අඥානයෙන් බවට පත් කරවන්නේ මේ කාමයට ලොකු හැකියාවක් තියෙනවා පිළිතුරු. දැන් මොහොත් තමන්ගේ බිරිඳට නැගණියට වඩා ලොල් වෙච්ච නිසා ඇගේ ආශාව සම්පූර්ණ කරවන එක මොහුගේ බලාපොරොත්තුව. යුතුයකම ඔහුට මතක නැහැ. කුසල අකුසල් ඔහුට මතක නැහැ. තාත්තා කියපු වචනේ ඔහුට මතක නැහැ. මොකද ඔහු කාමයෙන් මත් වෙලා නිසා. නමුත් ඇය තමන්ගේ සහෝදරය පිළිබඳව මෛත්‍රී සිතින් කටයුතු කරනවා. ඇයට මේ වෙලාවේ මතක් වෙනවා දැන් නම් වෙන කාගේවත් පිහිටක් මට නැහැ. එදා සහෝදරයාගේ ගෙදර එන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහිලා ඔවුන් දෙපළ සරණ සීදියේ පිහිටවල කරපු අවවාදය ඇයට මතක් වෙනවා. ඒ කල්පනා කළා දැන් මට තියෙනවා නම් සරණක්, දැන් මට තියෙනවා නම් පිහිටක්, මට ලැබෙනවා නම් ආරක්ෂාවක්, මට දැන් භාග්‍යතුන් වහන්සේගේ සරණ විතරයි කියලා. විමුතුනි, ඔහු ඇය ඇදගෙන යන්නේ මේ කැලෑවේ තියෙනවා විශාල නුග ගහ. ආන්ගේ නුග ගහ මුලට ගෙනහිල්ලා ඇයව මරණ එක තමයි මොහුගේ අරමුණ. නමුත් මේ නුග ගහේ ඉන්නවා රුක්ෂ දේවතාවෙක්. ඒ රුක්ෂ දේවතාව දකිනවා මේ තැනැත්තිය තුල තියෙන මෛත්‍රී ගුණය සහෝදරයට කරදරයක් කරයි කියලා තමන්ගේ ජීවිතේ බේරලා දෙන්න කියලා ඇය ඉල්ලීමක් කරන්නේ කාගෙන්වත්. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු සදහවත් උපාසිකාවක් නිසා ඒට භාග්‍යතුන් වහන්සේව විශ්වාසයි. ඒ නිසා කල්පනා කරනවා මට භාග්‍යතුන් වහන්සේ හැර මේ වෙලාවේ වෙන කාගේ පිහිටක්ද කියලා. මෙවන් සරණ සීලෙහි පිහිටපු මෛත්‍රී ගුණයෙන් යුක්ත උතුම් කාන්තාවක් මගේ විමානයේ ළඟදී මරලා දැම්මොත් එවන් උතුම් අය මරණතුරු නිශ්ශබ්දව හිටිය කියලා මහී ශාක්‍ය දෙවිවරු මට හුඟක් චෝදනා කරයි. ඒ නිසා මෑව මරණයෙන් බේරාගත යුතුයි. එහෙම හිතලා මේ රුක්ෂ දේවතාව ඇගේ ස්වාමියාගේ වෙස් අරගෙන එතනට ඇවිල්ලා ඔහුගේ මේ කාන්තාවගේ සහෝදරයා බය ගන්නවලා එතනින් පළවා හැරලා මේ තරුණියත් ඇගේ දරුවත් බොහොම ආරක්ෂාකාරීව රථයක නංවගෙන සවැත් නුවර ඇතුල් නගරයට එනකම් අරගෙන ආවා. මේ ඇතුල් නුවර ආසන්නේ මේ තියෙන එක අම්බලමක නතර කළා. ඔවුන්ට අම්බලමේ ඉන්න අවශ්‍ය පහසුකම් ටිකක් මනාව සම්පූර්ණ කරලා දුන්නා. ඉන් පස්සේ ඔහු අතුරුදහන් වෙලා ගියා. පහුවදා මෑගේ ස්වාමියා කිසියම් කටයුත්තක් සඳහා සවැත් නුවරට ඇවිල්ලා ආපහු යන ගමන් ඔහු හදිස්සියෙම දැක්කා තමන්ගේ දරුවයි තමන්ගේ බිරිඳයි මේ අම්බලමේ ඉන්නවා.
ඔහු පුදුමයටපත් වුණා. ඒ දෙපළ ළඟට ගියා. කතා බහ කළා. කොහොමද මෙතෙන්ට ආවේ කියලා ඇහුවා. අර තරුණිය අහනවා ස්වාමීනි මොනව අහනවද? ඔබනේ අපි දෙන්න මෙතෙන්ට එක් කරගෙන ආවේ. ඔහු කියනවා මම කොහොමද එක් ආවේ? මීට මාස 4කට කලින් ඔබ එක් කරගෙන ගිහිල්ලා ඔබේ සහෝදරයාට බාර දුන්නට පස්සේ මම අදයි ඔබ දකින්නේ. එතකොට ඔබ කොහොමද කියන්නේ මමත් එක්ක ආවා කියලා? පින්නතුනි ඒ වෙලාවේ මේ තරුණ කාන්තාව කාරණාව තේරුම් අරගත්තා. ඒ තමන්ගේ ස්වාමියාට කියනවා ස්වාමීනි මේ කාරණාව කාටවත් කියන්න එපා. මං මෙන්න මේ වාගේ අකරතැබ්බයකට මුණ දුන්නා. නමුත් ඔබ වගේ කෙනෙක් මාව ගෙනල්ලා මෙතන නතර කරලා ගියා. මට බේරෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. මට උරුම වෙලා තිබුණේ මරණය විතරයි. නමුත් ඔබත් මමත් එදා සහෝදරයාගේ ගෙදර යන වෙලාවේ අපි භාග්‍යතුන් වහන්සේ අපි සරණ සීලෙහි පිහිටවලා අපිට මතක් කළානේ කාගෙන් හරි කරදරයක් උපද්‍රවයක් ඇති වෙන හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න කියලා. ස්වාමීනි මට මතක් වුණා භාග්‍යතුන් වහන්සේ. මම හිතුවා මේ වෙලාවේ මට රැකවරණයක් කාගෙන්වත් නැහැ. මට තියෙනවා නම් පිහිටක් ඒ භාග්‍යතුන් වහන්සේගෙන් විතරයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් කරුණාව මට ලැබෙන්න ඇති. ඒකාන්තයෙන් ඒ කරුණාව මට ලැබුණා. ඒ කරුණාවේ පිහිටෙන් තමයි මට ජීවිතේ හම්බුනේ. මේ කරුණ ස්වාමියාට සඳහන් කරාම ඔහු පුදුමයටපත් වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු බීතියටපත් වුණා. ඒ බොහොම ආරක්ෂා කරගෙන තමන්ගේ නිවසටම ඔහු එක්කගෙන ගියා. ඔවුන් දෙන්නට හරි සතුටුයි. මැරෙන්න හිටපු තමන්ගේ බිරිඳගේ ජීවිතේ ආරක්ෂා වෙලා ආයෙත් ඒ තමන්ට ලැබිලා. ඔවුන් දෙදෙනාගේ දරුවත් බොහොම නිරුපද්‍රිතව ජීවත් වෙනවා. ඇගේ ජීවිතයත් දරුවගේ ජීවිතයත් දෙකම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදේ නිසා රැකවරණේ නිසා දෙමහල්ලු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පසඟ පිහිටවල වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කළා. මේ ජීවිතේම උතුම් මඟඵල ලබන්න හේතු සම්පත් තියෙන මේ දෙපළ. ඒ අය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනවා. පින්නතුනි සසරින් එතර වෙන්න වාසනා ගුණ ඇති යම් කෙනෙක් කොහේ ඉන්නවද? කොච්චර දුර ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ කොපමණ දුර වුණත් ඔවුන් හොයාගෙන වඩිනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය. යම් කෙනෙක් සසරින් මිදෙනකොට තව කෙනෙක් නිරේට යනවා නම් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ සසරින් මිදෙන කෙනාට. නිරේට යන කෙනා කොහොමත් නිරේට යනවා. සසරින් මිදෙන්න වාසනාව අරගෙන ආපු කෙනත් ආපහු නිරේට යනවා නම් ඒක අපරාධයක්. එමුතුනි ඔබට මතකයි මාගන්දියා කියන කාන්තාව. අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ එදා දැක්කා මාගන්දියාගේ අම්මටයි තාත්තටයි භාග්‍යතුන් වහන්සේ වැඩියොත් සෝවාන් වෙන්න තරම් හේතු සම්පත් තියෙනවා. නමුත් ඒ දෙන්නා මාර්ගඵල ලැබලා සතර අපායන් මිදෙනකොට මාගන්දියා නිරේට යනවා. භාග්‍යතුන් වහන්සේට චෝදනා කරලා. නමුත් මාගන්දියට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ අම්මටයි තාත්තටයි. ඒගොල්ලෝ සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද? ඒගොල්ලෝ සංසාරේ කොච්චර සිල් රැකලා තියෙනවද? බුද්ධාන්තරයක
සතර අපායෙන් මිදෙන්න. නමුත් මාගන්ධිය එහෙම කරලා නැහැ. මාගන්ධිය තුල ශ්‍රද්ධාව නැහැ. එහෙම ශ්‍රද්ධාව නැති සසරින් මිදෙන්න හේතු සම්පත් නැති කෙනෙක් වෙනුවෙන් සසරින් එතර වෙන්න හේතු සම්පත් ඇති කෙනෙක් සසරින් එතර නොකර ඉන්න එක භාග්‍යතුන් වහන්සේගේ සිරිත නෙමෙයි. එනම් පින්නතුනි මේ දෙමහල්ලන්ටත් මේ ජීවිතෙන් සෝවාන් වෙන්න පින් තියෙන බව දන්න අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිඅරගත්තා. නියමිත දවසේ භාග්‍යතුන් වහන්සේ ඒ නිවසේ දානෙට වැඩියා. ඊට ප්‍රණීත ආහාර පාන ආදීන් දන් බලඳවල තමන්ගේ කතාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ඔවුන් ඉන්නේ බොහෝම සතුටින්. ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා මේ දරුවගේ ජීවිතයත් භාග්‍යතුන් වහන්සේ නිසාම තමයි. ආන්ගේ දරුවා අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැන්දෙව්වා. බන්දවල ඒ කුමාරයාට නමක් තිබ්බා සරණ කියලා. භාග්‍යතුන් වහන්සේගේ සරණ නිසයි ඔහුට ජීවිතය ලැබුණේ. එදා භාග්‍යතුන් වහන්සේ දානෙන් පස්සේ ඒ නිවසේදී කරපු අනුශාසනාව අහලා ඒ අම්මයි තාත්තයි දෙන්නම දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. සරණ කුමාරයා කෙමෙන් තරුණ වයසට ඇවිල්ලා 20 අවුරුදු වයසක් සම්පූර්ණ කරනකොට මව්පියන්ගෙන් අවසර ඉල්ලගෙන සසුන්ගත වුණා. ඊටාම ශ්‍රද්ධාවෙන් වීරයෙන් ශාසන ප්‍රතිපදාව සම්පූර්ණ කරපු සරණ නොබෝ කලකින් සව් කෙලෙස් නැසලා රහත් වුණා. පින්නතුනි සරණ ඉෂ්ඨවිරයන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබළුවලා පිරිනිවන් පාවදාලා. පින්නතුනි දේවාති දේව වූ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නාමය ඊතා සුළු මොහොතකටවත් යම් කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ උතුම් නාමය ඒ උතුම් ගුණය සිහිපත් කරන හැම කෙනෙක්ම පිළිසරණක් නැති කෙනෙක් වෙන්නේ නැහැ. ඕනෑම අසරණ අවස්ථාවක ඉතිපිසෝ භගවා යනාදී මේ නවාරහාදී ගුණ සමූහයන් සිහිපත් කරනවා නම් එවන් පුද්ගලයන්ට හැම කාලෙකම භාග්‍යතුන් වහන්සේගේ සරණ තියෙනවා. යම් කෙනෙක් තිසරණෙහි පිහිටලා ඉන්නවා නම් ඒ උතුම් සරණ වුන්ට නොඅඩුවම ලැබෙනවා. සර්ව ප්‍රකාරයෙන් හැම කාලයකම සරණ සීලෙහි පිහිටලා භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සියලු උපද්‍රවයන්ගෙන් මිදිලා මෙලොව පරලොව දෙකෙහිම අර්ථ සිද්ධිය ඇති කරගන්න භාග්‍ය හැම කෙනෙකුටම තියෙනවා පින්නතුනි. බුදුන් සරණ ගියපු අයට භාග්‍යතුන් වහන්සේ සරණ යන එක මොනතරම් වටිනවද? භාග්‍යතුන් වහන්සේ සරණ යන එක මොනතරම් රැකවරණයක්ද? භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව මෙලව පරලොව දෙකේම අපිට නොඅඩුවම ලැබෙනවා පින්නතුනි. අංගේ නිසා මෙලවත් සුවපත් කරලා පරලොවත් සුගතිගාමී කරනවා. බුද්ධෝත්පාද කාලයක උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න එක ඒ ජීවිතය සම්මාදිට්ඨික ජීවිතයක් බවට පත් කරගන්න එක ඒ සඳහා සසර කොයිතරම් පින් කරලා තියෙන්න ඕනේද? පින්නතුනි
ඒ විතරක් නෙමෙයි ලංකාව වගේ රටක උපදින්න මොනතරම් විශේෂ පුණ්‍ය කර්ම අපි කරන්නේ නැද්ද? මේ ලෝකේ උපදින්න තැන් තව හුඟක් තියෙනවා. අපිට සමහර වෙලාවට හිතනවා වෙන්න පුළුවන් අහවල් රටේ ඉපදුනා නම් කොච්චර හොඳද? මොනතරම් සැප සම්පත් සහිතව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම හිතන අය ඕන තරම් ඉන්නවා. සමහර අය මේ රට දාලා ගිහිල්ලා ඒ වගේ රටවල් වල පදිංචි වෙනවා. නමුත් උන්ට තේරෙන්නේ අපි මේ උතුම් රටක් අත්හැරලා තුනුරුවන් වැඩ ඉන්න ශ්‍රේෂ්ඨ දිවයිනක් අත්හැරලා ප්‍රත්‍යන්තයකට මේ යන්නේ කියලා. නොකල් අටින් මිදිලා උපදින්න ලැබෙන එක කොච්චර වාග්යක්ද? එමුනම් නොකල් අටින් මිදිලා ඉපදුනා. මොනවද මේ නොකල් අට කියලා කියන්නේ? නරක, තිරිසන්, ප්‍රේත, අරූප ලෝක 4 සහ සංඤ්ඤ තලයේ ප්‍රත්‍යන්ත දේශේ පංච ඉන්ද්‍රයන්ගේ රෝගී බව අබුද්ධෝත්පාද කාලයේ ධර්ම මිත්‍යා දෘෂ්ටිය මේ අටට තමයි නොකල් අට කියන්නේ. මේ අටෙන් යුක්ත නම් පින් කරන්න බෑ පින්නතුනි. නරක තිරිසන් ප්‍රේත මේ ලෝකවල ඉන්න අයට පින් කරන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒව හිතක් පහළ වෙන්න හේතුවක් නැහැ පින්නතුනි. සැපක් ඇත්තේම නෑ උන්ට. එක දිගටම දුකම තමයි තියෙන්නේ. ඉතින් අය පින් කරන්න කල්පනා කරන්න කාලයක් නෑ. අරූප තලවල ඉපදිලා ඉන්නකොට ඒත් පින් කරන්න අවස්ථාවක් නෑ. මොකද බණ අහන්නත් අවස්ථාවක් නැති හින්දා. ප්‍රත්‍යන්ත දේශයේ තුනුරුවන් නැති ප්‍රත්‍යන්ත දේශේ දන් දෙන්න නෑ, බණ අහන්න නෑ, බුදුන් වඳින්න නෑ. ප්‍රත්‍යන්තේ චෛත්‍යයක් බෝධියක් දැකලා සිත පහද ගන්න අවස්ථාවක් නෑ. එහෙම කරුණක්ම හරි දුර්ලභයි. නමුත් අපි ප්‍රත්‍යන්තේ ගිහිල්ලා පදිංචි වෙනවා හොඳයි කියලා හිතලා. අපි නම් ටිකක් හරි යමක් දැනගෙන ඉගෙනගෙනවත් ගියා වෙන්න පුළුවන්. නමුත් අපේ උපදින දරුවෝ එහෙමයි උපදින්නේ. ඒ සංස්කෘතියමයි දන්නේ. දැකලා ක්‍රියාත්මක වෙලා ප්‍රායෝගික නැති නිසා කියලා දෙන්න කොච්චර උත්සාහ කළත් සමහර වෙලාවට සාර්ථක නැති වෙන්න පුළුවන්. අනිත් නිසා මේ වාගේ රටක උපදින්න වෙනම සංසාරේ පින් කරලා තියෙන්න ඕනේ පින්නතුනි. වෙනම පින් කරලා තියෙනවා. ඒකයි අපි මෙහි ඉපදුනේ. අනික බුද්ධෝත්පාදයක ඉපදුනේ. නිර්මල ශ්‍රී සද්ධර්මයේ තාම ජීවමානයි. ආර්ය මහා සංඝරත්නයේ තාම වැඩ ඉන්නවා. තුනුරුවන්ගේ අඩුවක් නෑ. තුනුරුවන්ම වැඩ ඉන්න නිසා කරගන්න කොච්චර පින්කම් තියෙනවද? පින් කරගන්න කොච්චර පහසුද මේ අවස්ථාව? අපේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලෝකේ යම් රටකද නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක් විනතිනි කෝටි ලක්ෂයක් සක්වලවල් වල යම් රටක භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිපුරම වැඩ ඉන්නවද? ඒ රට මේ ලංකාව. එවන් රටක උපදින්න මොන තරම් සසර කළ පින් අවශ්‍ය වෙයිද? නමුත් පින්නතුනි හුඟක් දෙනා සම්මාදිට්ඨික ඉපදුනේ පෙර පින් අරගෙන තමයි. බෞද්ධ පවුලක ඉපදුනේ පෙර පින් කරලා නිසා තමයි.
ඒ උනාට මැරිලා ඉපදුන නිසා මොකවත් මතක නැහැ. සත්පුරුෂය ඇසුරු කරන්නේ නැති නිසා ඒක තේරුම් ගන්න හැටියක් නැහැ. එහෙම ඉපදිච්ච අයත් තමන් ඉපදුනේ ඇයි? ඉපදුණු කාර්ය මොකක්ද කියන දේ වැටහෙන්නේ නැතුව අකුසල් කර කර ඉඳලා උපන්න කාරණාවෙන් ප්‍රයෝජන නොගෙන මැරිලා අවාසනාවන්ත විදිහට දුගතියට යනවා. මෙවන් උතුම් රටක ඉපදුන ඔබ මෙවන් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ නමක ශ්‍රාවකයෝ වෙන්න සසර පින් කරපු ඔබ ප්‍රාර්ථනා කරන්න ඕන පින්නතුනි බෞද්ධයෙක් වෙන්න. නිවන් දක්නා ಜಾති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ. පෙරත් එහෙම දැනගෙන ප්‍රාර්ථනා කරලා නිසා වෙන්න ඇති සම්මා දිට්ඨික උපදින. නමුත් අද සත්පුරුෂයෝ හම්බුන්නේ නැති හින්දා සත්පුරුෂ ඇසුරට යන්නේ නැති නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න හැටියක් නෑ. ඒ හින්දා අවිද්‍යාවෙන් ඈත් වෙලා සම්මා දිට්ඨියට ඇවිල්ලා තුනුරුවන් හඳුනගෙන නිවැරදිව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරගෙන ඔබේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරන්න. මේ කතාවේ සඳහන් කළා මරණයට ආසන්න වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න ඒත් තියෙන රැකවරණය කියලා. පස්මරුන් දිනු භාග්‍යතුන් වහන්සේ ගැන මතක් කරන්න කියලා දේශනා කළා. එහෙමනම් පින්නතුනි දජග්ග සූත්‍රයෙන් අපිට භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළේ බයක් ඇති ගැනීමක්, ලොමු දැහ ගැනීමක් ඇති හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න කියලා. මේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් අපිට කරුණ දේශනා කරලා තියෙනවද? මේ විදිහට යෙදෙන්න, මේ විදිහට කරන්න, මේ විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා. අපි පින්නතුනි උත්සාහ කරමු නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා මේ පිහිට ජීවිතයට එකතු කරගන්න. ඒ සඳහා ඔබට රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ හල්ලොළුව පල්ලේමුල්ල අංක 167 නිවසේ පදිංචි සේනක තවලම්පොළ අනුර තවලම්පොළ ධම්මික තවලම්පොළ මහේෂ් තවලම්පොළ යන තවලම්පොළ පවුලේ සියලු දෙනා විසින් ඒ පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. මීට වසරකට පමණ පෙර අප අතරින් වෙන් වූ පල්ලිමුල්ල හල්ලොළුව අංක 167 නිවසේ පදිංචිව සිටි තිලකා ඥානවතී මෑණියන්ට මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන ගුණපාල තවලම්පොළ පියාණන්ට දීර්ඝායුෂ සම්පන්නිය චිරජීවනයේ ලැබීම පිණිසත් සංසාරගත සියලු ජාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේටද උතුම් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබීම සඳහා ආශිර්වාද කිරීමත් අපගේ කල්යාණ මිත්‍ර සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීමත් අප සියලු දෙනාටම මේ උතුම් කුසල ශක්තිය හේතුවෙන් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් සද්ධර්ම දානානිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු කියලා තවලම්පොළ පවුලේ පිරිස සඳහන් කරනවා. තවලම්පොළ පවුලේ පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන් ඊටම ඉක්මන් භවයක
ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ උතුම් කුසල කර්මයන් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ